Ini पूजनीय नवकीय අවසරයි දෙවියන්ගේ උපසවන ස්වාමීන් වහන්සේ විසින් අද දින ඒ ධර්ම ශාස්ත්‍රාව සිද්ධ කරනවා ඇති पूजनीय දෙවියන්ගේ ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අද දවසේ ඒ ධර්ම ශාස්ත්‍රාව සිද්ධ කරන හැටියට කවුරුත් සාදුකාරයක් පවත්වන්න නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පස්සා දේශකස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පස්සා දේශකස්සේ නමෝ තස්සේ භගවතු මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්තුනි මේ පින්තුන් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ විශේෂයෙන්ම දුර්ලභ ගණයේ වටිනා කියන පින්කමක් තමන්ගේ ජීවිතයට සිද්ධ කර ගැනීමටයි පින්තුනි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ හජගහ නුවර වැඩවසන අවස්ථාවකදී හිමිල කියලා ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ ළඟට එළඹිලා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේගේ චක්‍ර ලක්ෂණයෙන් අලංකාරවත් වූ ශ්‍රී පාද යුග්මය වන්දනා කරලා එකක් පසකින් හිඳගෙන ඇඟිලි බැඳගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා කෝරුකෝ වන්තේ හේතු කෝපච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ න චිරක්ඛිතිකෝ හෝති ස්වාමී භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණයින් පස්සේ මේ සද්ධර්මය වැඩි කලක් පවතින්නේ නැතුව ඉක්මනට අතුරුදහන් වෙනවනම් ඉක්මනට සද්ධර්මය අතුරුදහන් වීමේ හේතුව කුමක්ද? ඒලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ ඉද කිමිල තථාගතේ පරිනිබ්බුතේ බික්ඛු බික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ ධම්මේ අගාරවා විහරಂತಿ අප්පතිස්සා කිමිලෙනි තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් අනතුරුව බික්ඛු බික්ඛුනී උපාසක උපාසිකා වචන හතරම කියනවා මෙතන බික්ඛු බික්ඛුනී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස ධම්මේ අගාරවා විහරಂತಿ අප්පතිස්සා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ කෙරෙහි ගෞරව ආදරය රහිතව වාසය කරනවා අයංකෝ කිමිල හේතු අයං පච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ න චිරක්ඛිතිකෝ හෝති කිමිලෙනි තථාගතයන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ සද්ධර්මය බොහෝ කාලයක් නොපැවතීමට හේතුව තමයි ධර්මයේ කෙරෙහි හැඟීමක් නැතුව ධර්මයේ කෙරෙහි ගෞරව ආදරයක් නැතිව වාසය කිරීම. ඒ වෙලාවේ මේ කිමිල ස්වාමීන් වහන්සේ නැවත අහනවා කෝලකෝ බන්තේ හේතුකෝ පච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ චිරක්ඛිතිකෝ හෝති. එසේනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ මේ සත්‍ය ධර්මයේ බොහෝ කාලයක් පවතිනව නම්
මේ සද්ධර්මයේ බොහෝ කාලයක් පැවතීමේ හේතුව කුමක්ද? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා ඉද කිමිල තථාගතේ පරිනිබ්බුතේ බික්ඛු බික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ සද්ධම්මේ සගාරවා විහරಂತಿ සප්පටිස්සා. කිමිලයනි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව බික්ඛු බික්ඛුනී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස තථාගතයන් වහන්සේ විසින් අවුරුදු 45ක් මුළුල්ලේ දිවා රාත්‍රී වෙහෙස නොකලා දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අදිමාත්‍ර ගෞරව ආදරයෙන් යුතුව වාසය කරනවා. අයංකෝ කිමිල හේතු අයං පච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ චිරක්ඛිලිකෝ හෝති. කිමිලය භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධර්මය බොහෝ කාලයක් පවතිනව නම් ඒකට හේතුව තමයි බික්ඛු බික්ඛුනී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය කෙරෙහි අදිමාත්‍ර ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව වාසය කිරීම. එනිසා පින්තුනි යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ උපාසක උපාසිකාවකට හදවත තුළ හැඟීමක් තියෙනවා නම් අනේ මේ සද්ධර්මය තව බොහෝ කාලයක් ලොව තුළ පවතිවා කියලා ඒ සත්පුරුෂයා විසින් කරන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය පිළිබඳව අදිමාත්‍ර ශ්‍රද්ධා ගෞරව ආදරය තමන්ගේ හදවත තුළ ස්ථාවර කර ගැනීමයි. පින්වතුනි ධර්මයේ කෙරෙහි ගෞරව ආදරය ඇති වෙන්නේ හේතු නිසා ප්‍රත්‍ය නිසා ඉබේම ඇති වෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි ගෞරව ආදරය අපේ හදවත් තුළ ඇති වෙන්න නම් අපි ධර්මයේ වටිනාකම් ටික ටික තේරුම් ගන්නට ඕන. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූර්යෝ තමෝ නුදෝ. ධම්මෝ තිලෝක සරණෝ පින්තුනි මේ ලෝක ධාතුවේ සිටින්නා වූ සකල සත්ත්ව සමූහයාටම තියෙන එකම කිහිට පිළිසරණ තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උත්තරීතර ශ්‍රී සද්ධර්මය. ධම්මෝ සූර්යෝ තමෝ නුදෝ. පින්තුනි මේ ලෝක ධාතුවේ සූර්යයන් දසදහසක් පහළ වුණත් එක සත්වයෙකුගේ නමුදු චිත්ත සංතානය තුල තියෙන අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කිරීමට සමත් වෙන්නේ නැහැ. නමුත් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන එක සඳහම් පදයකින් නමුත් අනන්ත අපරිමාණ සත්වයන්ගේ චිත්ත සංතාන තුල තියෙන අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකයි ධම්මෝ සූර්යෝ තමෝ නුදෝ. අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන්නා වූ සූර්ය මණ්ඩලය තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය. ඒවන් තං සරණං හේමං කිසිදු උපද්‍රවයකින් තොර වූ පරම පවිත්‍ර සරණ පිහිට තමයි ධර්මය. ධම්මෝ මේ සරණං වරං ඒ තථාගත භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන එකම පිහිට පිළිසරණ තමයි පින්වතුනි ධර්මය. ගච්ඡාමි සරණං ධම්මං නත්ථි මයිහං භයං සදා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කිසි කෙනෙක් බලවත් වූ විශ්වාසයෙන් යුතුව සරණ යනවා නම් ඒ සත්වයාට බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒකනේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ අත ධම්මං සරේයාත නීයා නිකං සුදේසිතං.
මහණෙනි නුඹලා ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ ශුන්‍යාකාරයකට පැමිණි විට නුඹලට බියක් ඇති ගැනීමක් ඇති වෙනවා නම් එකල්හි ධර්මය මෙනෙහි කරන්න. ධම්මං හිගෝ අනුස්සරතං යං භවිස්සති බයං මා ඡම්බි තත්තං මා ලෝමහංසෝ වාසෝ පහිස්සති. මහණෙනි ධර්මයේ මෙනෙහි කරන්නා වූ නුඹලාගේ චිත්ත සංතානය තුළ යම් බියක් ඇති ගැනීමක් තිබුණා නම් මේ ධර්ම බලයෙන් බිය ඇති ගැනීම දුරු වෙනවා ඒකාන්තයි. පින්නතුන් මේ පින්නතුන් අහලා තිනේ මේ ලංකා ද්වීපයේ එක්තරා අවස්ථාවකදී චෛත්‍යයක් ගොඩනගන විට ඒ චෛත්‍ය දේවතා කොටුවේ ඉඳලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් චෛත්‍ය මළුවට ඇදගෙන වැටුණා. මේ ඇදගෙන වැටෙන අවස්ථාවේ බිම හිටපු ස්වාමීන් වහන්සේලා කෑ ගහලා කියනවා "ඇවැත්නි ඔබට වෙන කිසි පිළිසරණක් නැහැ. ඔබ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මයම මෙහි කරන්නේ" කියලා. පින්වතුනි මේ වැටෙමින් හිටිය ස්වාමීන් වහන්සේ විලාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය මෙනෙහි කරන්නට යෙදුනා. ධර්මය මෙනෙහි කරනවත් සමගම ඒ චෛත්‍යයෙන් විශාල ගල්පතුරක් මතුවෙලා මේ ස්වාමීන් වහන්සේ හරියට කෙනෙක් අල්ල ගන්නවා වගේ ඒ ගල්පතුරෙන් මේ ස්වාමීන් වහන්සේව පිළිගත්තා. පිළිගෙන හිමින් සැරේ සෑ මළුවෙන් තැබුවා. පින්තුනි මෙන්න මේකයි ධර්මයේ ආශ්චර්ය ආනුභාවය. මේ වගේ ආනුභාව සම්පන්න දෙයක් තමයි අපි සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒකනේ පින්තුනි ධර්මයේ සඳහන් වෙන්නේ ධම්මං විනා නත්ති පිතාච මාතා. මේ ධර්මයේ හැරුණකොට ඒ ධර්මයෙන් සිදු කරන්නා වූ උපකාරය කිරීමට සමත් වෙන මව්පියෙක් නැහැ. ඒ වගේම තමේව තානං සරණං පතිත්තා සත්වයාට තියෙන පරම ප්‍රතිස්ථාව පිළිසරණ තමයි ධර්මය. තස්මාහි බෝ කිච්චමඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. එනිසා අන්නේ වූ සියලු වැඩ කටයුතු වලට වඩා මේ ධර්මය අසමින් ධර්මය සත්‍යයනා කරමින් ධර්මය සාකච්ඡා කරමින් තමන්ගේ ජීවිතය තුළ කුසල සිදු කරගන්න කියන එකයි ඒ ගාථාවේ අදහස. ඒ විතරක් නෙවෙයි පින්වතුනි මේ ධර්මයේ ආනිසංස අපිට ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ. මොකද අපේ ප්‍රඥාව දුර්වල නිසා. නමුත් අපිට වැටහෙන හැටියට ධර්මයෙන් විදක් දක්වනවා නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලින් පාරමී ධර්මයන් සම්පාදනය කරන අවස්ථාවේ පවා පින්තුනි උන්වහන්සේ මේ ධර්මයට පුදුමාකාර ගෞරවාදරයක් දැක්වුවා. එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ සුතසෝම කියලා රජ කෙනෙක් වෙලා හිටියා. මේ කාල වකවානුවේම තවත් එක්තරා පුද්ගලයෙක් මනුස්ස මාංශය කන්නට පුරුදු වෙලා කැලෑවට ගිහිල්ලා මිනිස්යන්ගේ මස් කමින් ජීවත් වුණා. මේ මිනිස්යාට යක්ෂයෙක් විසින් ලබා දීපු මන්ත්‍රයක් නිසා අන්නතු මිනිස්යන්ට වඩා බොහෝම ජව සම්පන්නයි. ඉතින් එක්තරා අවස්ථාවකදී මේ මනුස්ස මාංශය කමින් ජීවත් වෙන මිනිසාට රෝගයක් වැළඳුණා. මේ රෝගය වැළඳිච්ච වෙලාවේ දෙවියන්ට යාඥා කරනවා මගේ මේ රෝගේ සුවපත් වුණොත් මේ දඹදිව ඉන්න 101ක් රජවරු අරගෙන ඇවිල්ලා හිස ගසලා ඔබට බිලි පූජාවක් පවත්වනවා කියලා. එහෙම ප්‍රකාශ කරලා කාලය ගත වෙන විට මේ මිනිස්යාගේ රෝගය සුව වුණා. ඉබේටම තමයි රෝගය සුව වුණේ. දෙවියන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මේ මිනිස්යා හිතුවා දෙවියෝ තමයි මේක සුව කළා දුන්නේ. එනිසා මම බිලි පූජාව තියන්න ඕන කියලා සුතසෝම රජුව හැර
ඉතුරු රජවරු 100ම අල්ලගෙන ඇවිල්ලා ඒ රජවරු 100ම එල්ලලා දිව්වා. සුත්තසෝම රජුරෝ අල්ලගන්නකම්. ඇත්තටම ඒ ප්‍රදේශයේ හිටපු දේවතාව මේ බිලි පූජාවට කැමති නෑ. ධාර්මික දේවතාවෙක් තමයි හිටියේ. ඒ දේවතාව මේ පුරුෂයා ළඟට ඇවිල්ලා කියනවා මේ බිලි පූජාවෙන් මට අවශ්‍ය නෑ, තේරුමක් නෑ. සුත්තසෝම රජුරෝ මෙතෙන්ට එක්කන් ආවේ නැත්තම් මේ පූජාව මම පිළිගන්නේ නෑ කියලා සුත්තසෝම රජුරුවන් එක්කන් ඉන හැටියට දන්වා හිටියා. ඉතින් සුත්තසෝම රජුරෝ එක දවසක් තමන්ගේ මගුල් උයනට පැන් පහසු වීම සඳහා ස්නානය කිරීම සඳහා පිටත් වුණා. මේ අතරතුර මේ මිනිමස් කන පෝරිසාද කියන තැනත්තා රජතුමාගේ උයනට ඇවිල්ලා හැංගිලා හිටියා මේ සුත්තසෝම රජුරෝ අල්ලගන්න. ඉතින් මේ සුත්තසෝම රජුරෝ රජ උයනට එන අතරමඟදී නන්ද කියලා මානවකයෙක් ඇවිල්ලා රජතුමාට දන්වා හිටියා ස්වාමීනි මම මේ යදුන් 120ක් දුර ගෙවාගෙන ඔබට බණපද 4ක් දේශනා කරන්නටයි ආවේ. ඒ වෙලාවේ මේ සුත්තසෝම රජුරෝ කියනවා එහෙමනම් මගේ මේ ශරීරය පිරිසිදු කරගෙන එන්නම් එතකන් රජවාසලට ගිහිල්ලා ඉන්න කියලා ප්‍රතිඥා දීලා රජතුමා පැන් පහසු වීම සඳහා මගුල් උයනට ගියා. උයනට ගිහිල්ලා පැන් පහසු වීම ආදී කටයුතු ඉවර වෙලා ගොඩට එනවත් සමගම අර පෝරිසාද කියන තැනත්තා මේ රජුව අල්ලගෙන තමන්ගේ වාසස්ථානයට එක් කරගෙන ගියා. එක් කරගෙන යනකොට රජතුමාගේ ඇඟේ තිබිච්ච වතුර මේ පෝරිසාද තැනත්තාගේ ඇඟට වැටෙනකොට අහනවා ඔබ මොකක් නිසා දඬන්නේ කියලා. ඒ වෙලාවේ මේ සුත්තසෝම රජතුමා කියනවා මම උයනට එන්න කලින් පොරොන්දුවක් වුණා. නන්ද කියන බ්‍රාහ්මණතුමා මට ධර්මයේ දේශනා කරන්න ආවා. මම ඉක්මනට ඇවිල්ලා ඒ ධර්මය අහනවා කියලා පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව ඉටු කරගන්න බැරි නිසා තමයි මං අඬන්නේ. ඒ වෙලාවේ මේ සුත්තසෝම රජුරවන්ට මේ පෝරිසාද තනත්තා සමග බහින් බස් වෙලා නැවත පෝරිසාද තනත්තා සමග ප්‍රතිඥාවක් ඇති කරගෙන මම ඒ දහම් පද ටික අහගෙන නැවත ඔබ ළඟට පැමිණෙනවා කියලා පොරොන්දු කරගෙන සුත්තසෝම රජතුමා රජවාසලට නැවත පිටත් වුණා. පිටත් වුණායින් පස්සේ පින්වතුනි එතුමාගේ තියෙන ධර්ම ගරුත්වය නිසා අම්මා තාත්තා ළඟටවත් යන්නේ නැතුව කෙලින්ම අර කලින් ඇවිල්ලා හිටපු බ්‍රාහ්මණතුමා ළඟට ගිහිල්ලා තමන් රජතුමා කියලා උස්සාසනයක ඉඳගන්නේ නැතුව මිටි ආසනයක ඉඳගෙන ඒ අරගෙන ආපු ධර්මය දේශනා කරන්නට කියලා කිව්වා. ඒ වෙලාවේ ඒ නන්ද කියන බ්‍රාහ්මණතුමා සුවඳ වතුරෙන් අත් දෙක සෝදගෙන තමන්ගේ බෑග්ගේ තිබිච්ච දහම් පොත අරගෙන ඒ දහම් පොතේ සඳහන් වෙච්ච ගාථා 4ක් මේ සුත්තසෝම රජුරවන්ට දේශනා කරන්නට යෙදුණා. පළවෙනි ගාථාව තමයි සකිදේව සුත්තසෝම සබ්බි හෝති සමාගමෝ සානං සංගති පාලේති නාසබ්බි බහු සංගමෝ. ඒ ගාථාවේ අදහස තමයි සුත්තසෝම රජතුමනි සකිදේව එක වතාවක් නමුත් සබ්බි හෝති සමාගමෝ බුද්ධාදී සත්පුරුෂයන් සමග ඇසුරු කරන්න ලැබුණොත් ඒ එකවර ලැබිච්ච ඇසුර පවා ඒ ජීවිතයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒක තමයි පින්වතුනි අපි මේ ප ဋ ාණෙදි කියන්නේ පුද්ගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ කියලා. අපේ ජීවිතයට සත්පුරුෂයෙක් එකවරක් ඇසුරු කරන්න ලැබුණත් ඒ එකවර ඇසුරු කරන්න ලැබීම කල්ප ගානක් සැප විපාක ලැබීමට හේතුවක් වෙනවා. මේක විස්තර කරන්න තව බොහෝ කරුණු කියන්න පුළුවන් නම් කාල වේලාව නැති නිසා විස්තර කරන්නේ නැහැ. කරුණක් දෙකක් මතක් කරගන්නම නම් එදා
එක බ්‍රාහ්මණ කුමාරයෙකු කියන්නේ ලෙඩ වෙලා මිය යන අවස්ථාවේ ඒ තමයි එක්තරා රෝගයක් වැළඳිලා මිය යන මට්ට කුණ්ඩලී කියන බ්‍රාහ්මණ කුමාරයා බුදුරජාණන් වහන්සේ එකවරයි මේ කුමාරයා ළඟට වැඩම කළේ. ඒ වෙලාවේ මේ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන සිත පහදවාගෙන මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ගිහින් ඉපදුනා. බලන්න එකවරක් සත්පුරුෂයෙක් අසුරු කරන්න ලැබිලා ජීවිතයට වෙච්ච යහපත. ඒ වගේම උපතිස්ස පරිත්‍රාජකයට අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහුනේ එක වතාවයි. ඒ පළවෙනි වතාවෙම දහසක් ණය පටිමන්විත සෝවාන් මාර්ගඵල අවබෝධයෙන් අග්‍රමා මහ නිර්වාණය අවබෝධ කරගත්තා. ඒ වගේම කම්පදාටික චෝර ඝාතකය අවුරුදු 55ක් මිනිසුන් මරමරා ජීවත් වුණේ. ඒ අන්තිම අවස්ථාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහිලා දානයක් පූජා කළා ධර්මය අහන්න ලැබිච්ච නිසා ඒ අකුසල් සියල්ලම යටපත් කරගෙන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. මේ වගේ කතා පුවත් බොහෝම තියෙනවා. මේ පළවෙනි ගාථාවේ අදහස තමයි එක වතාවක් නමුත් සත්පුරුෂයන් සමග ඇසුරු කරන්න ලැබුණොත් ඒ සත්පුරුෂ ආශ්‍රය බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින බව. දෙවෙනි ගාථාව තමයි සබ්බිරේව සමාසේත සබ්බි කුත්තේත සන්තවං සතං සද්දම්ම මඤ්ඤායේ සෙය්‍යෝ හෝතින පාපියෝ. හැම වෙලාවෙම සත්පුරුෂයන් සමගම එකතු වෙලා වාසය කරන්න. එහෙම වාසය කරනකොට සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ස්කන්ධ ආයතන ආදී මේ පරමාර්ථ ධර්මයන් අහන්නට ලැබෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පරමාර්ථ ධර්ම ආදී උත්තරීතර ධර්මය අහන්න ලැබුණොත් සෙය්‍යෝ හෝතින පාපියෝ ඒකාන්තයෙන්ම යහපතක්මයි වෙන්නේ අයහපතක් වෙන්නේ නැහැ. තුන්වෙනි ගාථාව තමයි ජීරන්ති වේ රාජ රතා සුචිත්තා අතෝ ශරීරම්පි ජරං උපේති සතං හි ධම්මෝන ජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේතයන්ති. මේ ලෝකේ යම්තා රජවරු මැතිවරු ආදී විශේෂය පාවිච්චි කරන යම්තා යාන වාහන තිබේ නම් ඒ සියල්ලක්ම නොබෝ කාලෙකින් විනාශ වෙලා යනවා. අතෝ ශරීරම්පි ජරං උපේති අපේ මේ ශරීරයත් මොනතරම් ආරක්ෂා කරගෙන හිටියත් ඒකාන්තයෙන්ම ජරාවටපත් වෙලා මරණයෙන් විනාශ වෙලා යනවා. නමුත් සතංච ධම්මෝන ජරං උපේති ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය නිර්වාණ සංඛ්‍යාත ධර්මයේ ජරාවටපත් වෙන්නේ නැහැ මරණයටපත් වෙන්නේ නැහැ. ඒක සදාකාලික සත්‍යයක් නිබ්බානම් පරමං සුඛං. හතරවෙනි ගාථාව තමයි නපංච දූරේ පඨවීච දූරේ පාරං සමුද්දස්ස තදාහු දූරේ තතෝ හවේ දූරතරං වදන්ති සතංච ධම්මෝ අසතංච රාජ. පොළවේ ඉඳගෙන බැලුවොත් අහස කියන දේ ඊටාම දුරින් පිහිටලා තියෙන්නේ. අහසින් ඉඳගෙන බැලුවොත් පොළව කියන එක ඊටාම දුරින් පිහිටලා තියෙන්නේ. ඒ වගේම මහා සාගරයේ එක පැත්තක වෙරළ ඉඳගෙන අනිත් පැත්ත බැලුවොත් ඒ වෙරළ ඊටාම දුරින් පිහිටලා තියෙන්නේ. අනිත් පැත්තේ වෙරළ ඉඳගෙන මේ පැත්තේ වෙරළ බැලුවොත් ඔවුන්ට දුරස්තයි. තතෝ හවේ දූරතරං වදන්ති සතංච ධම්මෝ අසතංච රාජ. මහරජතුමනි ඊටත් වඩා සත්පුරුෂයන්ගේ ධර්මය සහ අසත්පුරුෂයන්ගේ ධර්මය කියන මේ දෙක ඔවුන්ට දුරින් පිහිටලා තියෙන්නේ. පින්වතුනි මෙන්න මේ ගාථා හතර තමයි සුද්ධසෝම රජුවන්ට දේශනා කරන්නට යෙදුනේ. ඒ වෙලාවේ සුද්ධසෝම රජුවෝ සසරේ එන විට මේ ධර්මය කුරු කරලා තිබිච්ච නිසා පුරිමා කුසල ධම්මා පච්චිමානම් කුසලානම් ධම්මානම් උපනිස්සය පච්චේන පච්චයෝ.
పూర్ව අවස්ථාවලදී ධර්මය අහලා ධර්මය ප්‍රගුණ කරගෙන තිබුණොත් පසු අවස්ථාවකදී ධර්මය කනේ වැටිච්ච මාත්‍රයේ ධර්මයේ වටිනාකම වැටහෙනවා ධර්මයේ සිත බැස ගන්නවා මේ ගාථා 4 අවසන් වෙනවත් සමගම මේ සුතසෝම රජතුමාගේ සකල ශරීරයේ ප්‍රීතියෙන් පිනා ගියා පින්වතුනි ඒ වෙලාවේ මේ රජතුමා කල්පනා කරනවා මේ සතරපද ගාථාවට මම ගුරු පූජාවක් කරනවා නම් මේක වැදගත් කරුණක් හොඳට අවධානය දෙන්න මේ සතරපද ගාථා හතරට මම ගුරු පූජාවක් තියනවා නම් මේ මුළු සක්වලම අපවිත්‍ර බ්‍රහ්ම ලෝකයේ දක්වා සප්ත රතන වලින් පුරවලා ඒ මුළු සක්වලම පිරිච්ච මණික් වලින් ගුරු පූජාවක් තියුවත් මේ පද හතරේ ගාථා හතරට ගුරු පූජාවක් කියන්න බෑ කියලා කල්පනා කරනවා බලන්න පින්වතුනි සත්පුරුෂයන්ට සතර පද ගාථාවක වටිනාකම තේරිච්ච හැටි මේ මුළු සක්වලම මණික් වලින් පුරවලා පූජා කළත් ධර්මයේ වටිනාකමට සම පූජාවක් කරන්න බැරි බව තමයි ඒ බෝධිසත්ව සිතට වැටහුනේ. ඒ ඊට පස්සේ බලනවා මගේ රාජ්‍යය යොදුන් 300ක් විශාලයි. මේ මුළු රාජ්‍යයම මේ ගාථාවට ධර්ම පූජාවක් විදියට දෙන්න ඕන කියලා සිත පහළ වුණා. බලන්න පින්තුනි තමන්ගේ රාජ්‍යයටත් වැඩිය මේ සතර පද ගාථාවේ වටිනාකම වැටහිච්ච හැටි. මේක තමයි ප්‍රඥාවේ විශේෂත්වය. නමුත් ඒ වෙලාවේ බලනවා මේ පුද්ගලයාට මේ රාජ්‍යය කරන්න පුළුවන් පුණ්‍ය ශක්තිය තියෙනවද කියලා. එහෙම බලනකොට පුණ්‍ය ශක්තිය තිබුණේ නැහැ. ඒ නිසා අහනවා මානවකතුමනි වෙන රජවරු මේ ගාථාවට මොනවද ගුරු පූජාව විදියට දුන්නේ? ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා එක ගාථාවකට එදා තිබිච්ච මුදලින් 100 බැගින් දුන්නා. ඒ නිසා මේ ගාථා හතරට කියනවා සතරහ ගාථා කියලා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කියනවා මානවකය ඔබ Taman අරගෙන හැසිරෙන වස්තුවේ වටිනාකමවත් දන්නේ නැහැ. මේ ගාථා හතර 100 නෙමෙයි අද පටන් දහසක් වටිනවා කියලා එක ගාථාවකට දහසකකින් 4000ක් දීලා අද පටන් මේ ගාථා සහස්සාරහ ගාථා කියලා දරා ගන්න කියලා ධර්ම පූජාව සිද්ධ කරන්නට යෙදුණා. පින්තුනි ඒ විතරක් නෙවෙයි මේ සුතසෝම රජතුමා සත්‍ය ධර්මයේ ගරු කරමින් පෝරිසාද මේ බණපද හතර අහගෙන නැවත පෝරිසාද ළඟට යන්න පිටත් වුණා. පිටත් වෙනකොට මේ සතර පද ගාථාවම මෙනෙහි කරමින් ගියේ. මේ ධර්මයේ මෙනෙහි කරපු නිසා මේ සුතසෝම රජුරුවන්ගේ සිත තුළ කිසිදු බියක් ඇති ගැනීමක් තිබුණේ නැහැ. බොහෝම ප්‍රියමනාපව කේසර සිංහෙක් වගේ අභීතව මේ පෝරිසාද ළඟට තනිව මෙලුණා. ඒ වෙලාවේ මේ පෝරිසාදතුමා කල්පනා කරනවා මේ රජතුමා මගේ අතින් ගැලවිලා ගියේ ධර්මය අහන්න. ඒ නිසා මොහු කිසිම තැති ගැනීමක් නැහැ, බයක් නැහැ, මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්නට ඕන කියලා ඒ පෝරිසාදතුමා සුතසෝම රජතුමාගේ ඉල්ලා සිටිනවා. රජතුමනි ඔබ අහපු ධර්මය මටත් දේශනා කරන්න කියලා. ඒ වෙලාවේ මේ සුතසෝම රජතුමා කියනවා ඔබ වගේ දරුණු පව්කම් කරන කෙනෙකුට මේ ධර්මයේ දේශනා කිරීමෙන් කවර පළක්ද? ඒ වෙලාවේ නැවත කියනවා රජතුමනි එහෙම කරන්න එපා. ධර්මය අහලා අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වෙනවා. මිනිමරෝ මිනිමරණ එක නවත්තනවා. සත්පුරුෂයෝ තව තවත් සත්පුරුෂ වෙනවා. ඒ නිසා රජතුමනි ඔබ අසපු ධර්මයේ මට දේශනා කරන්න කියලා යාඥා කරන්නට යෙදුණා. ඒ වෙලාවේ සුතසෝම රජුෝ අර තමන් ඉගෙනගත්ත ගාථා හතර නැවත මේ පෝරිසාදතුමාට දේශනා කරන්නට යෙදුණා. පින්තුනි ඒ වෙලාවේ මේ පෝරිසාදතුමා මිනිමරමර හිටියා.
අතීතයේ ධර්මය අහලා ධර්මයේ ඉගෙනගෙන හුරු කරගෙන හිටියා. පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. పూర్වේ කුසල ධර්මයන් සිදු කරලා තිබුණොත් පසුපසු අවස්ථාවල සිත කුසලයට නැමෙන්න ඒ කලින් කරන ලද කුසල් උපකාරක වෙනවා. මේ සුතසෝම රජුෝ ගාථා 4 දේශනා කරලා අවසන් වෙනවත් සමගම මේ මිනී මර හිටපු පෝරිසාදයාගේ සකල ශරීරයම ප්‍රීතියෙන් පිනා කියලා පුදුමාකාර ධර්ම සතුටක් වින්දනය කරන්නට යෙදුණා. සිත පැහැදුනා. සද්ධාව ප්‍රඥාව සිත තුළ පහළ වුණා. බලන්න පින්තුනි ධර්මයේ වටිනාකම. සතර පද ගාථාවකට ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්. සිත පැහැදිලා මේ රජතුමා ළඟ වැඳ වැටිලා කියනවා රජතුමනි මේ එක ගාථාවකට ගුරු පූජාව කරන්න මගේ ළඟ කිසිම වස්තුවක් නැහැ. ඒ නිසා එක ගාථාවකට එක වරයකින් ලබා ගන්න. ඒ වෙලාවේ සුතසෝම රජුෝ එක ගාථාවකට එක වරයකින් වර 4ක් ගන්නවා. පළවෙනි වරය තමයි පෝරිසාදේව බොහෝ කාලයක් ජීවත් වෙම්වා. දෙවෙනි වරය තමයි ඔබ මේ මරන්න සූදානම් වෙන 101ක් රජවරුන්ට අභය දානය දේවා. තුන්වෙනි එක තමයි ඒ රජවරු නැවත තම තමන්ගේ රාජ්‍යවල පිහිටුවත්වා. හතරවෙනි වරය තමයි ඔබ මිනිමස් කණකින් වළකිත්වා. පින්තුනි මේ වර 4 අනුව අර මරණයට ගොදුරු වෙච්ච රජවරු 101ම මරණයෙන් ගැලවිලා තම තමන්ගේ රාජ්‍යවල රාජ්‍ය සැපයටපත් වුණා. මිනී මරමින් හිටපු පෝරිසාදතුමා ඒ මිනී මරණක සම්පූර්ණයෙන්ම නවත්තලා සත්පුරුෂයෙක් බවට පත් වුණා. බලන්න පින්තුනි ධර්මයේ වටිනාකම. පින්තුනි තවත් අවස්ථාවකදී එක්තරා මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණේ ඒ වගේම බිලි කර්මයක් සිද්ධ කිරීම සඳහා ගවයන් 500ක් එළුවන් 500ක් තවත් සතුන්ගෙන් 500 දහස් ගණන් සත්වයෝ බෙලි කපන්න සූදානම් කරා. සූදානම් කරලා බෙලි කපන්න කලින් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ බිලි පූජාව ගැන ප්‍රකාශ කරා. දැන් සත්වයන් දහස් ගණනක් බෙලි කැපීමට නියමිත වෙලා ඉන්නේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයාගේ සිත දිහා බලලා ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට අර බ්‍රාහ්මණයා තුල තිබිච්ච මිත්‍යා දෘෂ්ටිය දුර වෙලා සම්මා දිට්ඨිය පහළ වෙලා සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච උපාසකයෙක් බවට පත් වුණා. අර මරණයටපත් වෙලා හිටපු දහස් ගණන් සත්වයේ සියලු දෙනාම නිදහස් කළ අභය දානය දුන්නා. බලන්න පින්තුනි ධර්මයක් නිසා සත්වයන්ට වෙන යහපත. ඒ නිසා තමයි පින්තුනි ධම්මෝ තිලෝක සරණෝ මේ තුන් ලෝක ධාතුවේම සකල සත්වයන්ට තිබෙන එකම පිහිට එකම පිළිසරණ ඒ තථාගත සී සද්ධර්මයයි. ඒ සී සද්ධර්මයේ තුල සතර පද ගාථාවකින් පින්තුනි අරතරම් වටිනා ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම් තිබුණා නම් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින් කෝටි 80000ක් සත්වයන් අග්‍ර අමාමා නිවනට පමුණුවමින් දේශනා කරන්නට යෙදුන ඒ අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණ අතිගම්භීර ධර්ම දේශනාවේ බලය ආනුභාවය මොනතරම්ද? ඒ අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණ ධර්මයේ දේශනා කරන්නට යෙදුනා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සකස් කර ගන්නට යෙදුන සියලුම පූජාවන් ධර්ම පූජාවක්ම වේවා කියලා සාදුකාරයක් පාඨ